ඉගෙන ගත්ත කොහොමද ඝන අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය පිටන්නේ කියලා. ඒක එතනින් හරි. දැන් අපිට ඕනේ දැන් ගාන ඉතුරු කොටස කොහොමද කියන්නේ? දැන් ඝන අර්ධගෝලය හැදිලා තියෙන්නේ ඒකක පරිමාවක ස්කන්ධයේ රෝගු කිසියම් ද්‍රව්‍යයකින්. හරි. එතකොට අපිට කියනවා මෙන්න මේ ඝන අර්ධගෝලයට සම්බන්ධ කරනවල මෙන්න මේ විදිහට. අපි તો මේ ඝන අර්ධගෝලය මේ විදිහට තියනවා කියලා. මේ වගේ තියෙන ඝන අර්ධගෝලයට ඔන්න මේ ඝන අර්ධගෝලයට සම්බන්ධ කරනවලු දැන් මේක අරේනේ සම්බන්ධ කරනවා කියලා කියනවා දිග L සහ අරය සිම්පල් A වුණ සිලින්ඩරයක්. මේ වගේ. මෙන්න මේ පැතලි මුහුණ තුන සම්බන්ධ කරනවා කියලා කියන්නේ. මේ පැතලි මුහුණ තුන සම්බන්ධ කරනවා. දැන් මේ සිලින්ඩරය හැදලා තියෙන්නේ ඝන අර්ධගෝලයේ හැදුණු ද්‍රව්‍යයම කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ ඒකක පරිමාවක ස්කන්ධය රෝ මෙයාගේ ඒකක පරිමාවක ස්කන්ධය රෝ. බැදීනේ. ඉතින් දෙන්නම එකම ද්‍රව්‍යයෙන් හැදලා තියෙනවා. මෙන්න මේ සංයුක්ත වස්තුවක් හදලා මෙයා එක එකතු කර. අන්නේ හදන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිටින් අය අපෙන් අහන්නේ සම්මිතියෙන් මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ අක්ෂය ඔස්සේ තියෙන්නේ. හරි. එතකොට අපි යා මෙතනට ගෙනාවම සම්මිතියෙන් මෙයා ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය වල තමයි තියෙන්නේ. මෙතනට ගමු. y අක්ෂය. මේ වගේනේ. හැදෙන්නේ. එතකොට මේ දිග සිම්පල් L වෙනවා. නැග අරේ A වෙනවා. හරි. මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය යන්නේ. හරි. අපි දන්නවා මෙයා ගත්තොත් මේ සිලින්ඩරේ විතරක් සලකන්නකො. ඔය සිලින්ඩරයයි ඝන අර්ධගෝලය එකතු වෙලානේ සංයුක්ත වස්තුව හැදිලා තියෙන්නේ. මේ සිලින්ඩරය ඝන අර්ධගෝලයත් එකතු වෙලා හැදිලා තියෙන සංයුක්ත වස්තුව. එතකොට මේ සිලින්ඩරයේ ස්කන්ධය ගන්න බර ගන්න අපි W එක කියලා. එහෙනම් බර කොතනද ක්‍රියා කරන්නේ? මේ සිලින්ඩරය විතරක් සැලකුවොත් එයාගේ බර W එක කියලා අපි සැලකුවොත් එයාගේ බර කොතනද ක්‍රියා කරන්නේ? අන්න ඒක හරි වැදගත්. W එක කියලා මම ගන්න. එයාගේ අක්ෂය ගත්තොත් අක්ෂයේ මධ්‍ය ලක්ෂණ තමයි ක්‍රියා කරන්නේ. එතකොට ඝන අර්ධගෝලය ගත්තොත් අපි කලින් ඔප්පු කරපු එක. අර A වෙන ඝන අර්ධගෝලයක එයා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ අක්ෂය ඔස්සේ 3යි වෙදි මට දුරට. හරි. මම මේ බර W2 කියලා ගන්නවා. දැන් මේ වෙනස 3යි වෙදි මටයි මේ දුර සිම්පල් L ට සමානයි. L පිළිම 2කට සමානයි නේද? මධ්‍ය ලක්ෂණය L පිළිම 2. අපිට කියනවා මෙන්න මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම සොයන්න. හරි. මම ගන්නම් මම නිකන් හිතනවා මෙහෙම. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය වැළුවොත් W එක දැන් W2 නේ. එතකොට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක ගත්තොත් ඒ ක්‍රියා කරන බර සමාන වෙන්න ඕන W1 දැන් W2 නේ. පැහැදිලිද? මෙයාගේ බර සමාන වෙන්න ඕන W1 දැන් W2. අන්න ඒ අදහස පොඩ්ඩක් තෑ ගන්න ඕනේ. හරි. එතකොට අපිට කලින් ගානේ වගේ මේකේ ආයෙ කියන දෙයක් නැහැ. ඒ පියවර ලියන්නම ඕනේ. සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. හරි. සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත අක්ෂය මත වේ කියලා කියන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ මෙතන තියෙන කණ්ඩායමකට හොයාගත්තා නම් නෑ x භාගයක් හොයාගත්තා නම් y වා බිඳුවයි x භාගය හොයාගමු. එතකොට මම ගන්නවා ඕ වටා ගුණ. හරි. ඕ වටා ගුණ. අපි බලපද්ධති වල දන්නවා මෙහෙම දෙයක්. දැන් අපි හිතන්නකෝ දැන් බල කීපයක් තියෙනවා. ඒ බල කීපයකින් සම්ප්‍රයුක්ත බලයක් හැදිලා තියෙනවා. අපි යම් ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂ්‍ය වටා අර තියෙන එක බලවලින් නැති කරන ගූර්ණවල බීජ ඓක්‍යව සමානනවා අර ගන්න ලක්ෂ්‍ය වටාම සම්ප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගූර්ණය. හරි. අන්න ඒ අදහස අපි මේකෙන් භාවිත කරනවා. බලපද්ධතිවල ඉගෙනගෙන ඉතින් පැහැදිලිව කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. එතකොට O ලක්ෂ්‍ය වටා W එකකින් ඇති කරන ගූර්ණය. ඒකට මම එකතු කරනවා O ලක්ෂ්‍ය වටා W දෙකකින් ඇති කරන ගූර්ණය. අන්න ඒක සමාන වෙන්නේ මොකටද? O ලක්ෂ්‍ය වටා අන්න ඒ දෙන්නගේ සම්ප්‍රයුක්ත ඇති කරන ගූර්ණය. හරි. තේරුම් ගමු කොහොමද වෙන්නේ. එහෙනම් මම ගන්නවා සම්ප්‍රයුක්ත ගන්නවා. දෙක x bar w1 දන w2 x bar සමාන වෙන්නේ w1 වතාවක් දැන් මේ දිශාවට ගන්න. හරි මේ දිශාවට දාන්න කියලා ගන්නවා. w1 වතාවක් l බෙදීම 2.
W එක වතාවක් L බෙදීම දෙක. හරිද? ඒක හරි. එතකොට මෙයාගේ මොකද වෙන්නේ? ඍණ වෙලා ඉන්නේ. මෙයා අනිත් පැත්තේ තියෙන්නේ. ඒ නිසා මෙයාගේ ඍණ වෙලා ඉන්නේ. ඍණ W දෙක වතාවක් එයාගේ ක්‍රියා රේඛාවට ලං මොකද උන්නේ නේද? 3 යෙ මටයි. හරි? 3 යෙ මටයි. මොනවනේ වෙන්නේ? දැන් අපිට යම් අදහසක් එනවා x බා මෙහෙම ගියොත් හොයාගන්න පුළුවන් කියලා. හරිද? මේ විදිහට සුළු කරන් ගියොත් x බා වලට අගයක් ගන්න පුළුවන් කියලා අපිට උඩ පේනවා. ඒ කියන්නේ මෙයාගේ සංයුක්ත වස්තු විකෘත කෙනෙක්ට යම් අගයක් ගන්න පුළුවන්. ඒක හරි. එතකොට දැන් වැඩේ තියෙන්නේ මේකනේ. W එක දන්නේ නැහැ. W කියන්නේ මෙයාගේ බර කියලා දන්නේ. නමුත් W එක ගැන අපි කිසි දෙයක් දන්නේ නැහැ. බර කියලා විතරයි නේද? එතකොට W දෙක කියන්නේ මෙන්න මේ ඝනාර්ධ ගෝලයේ බර කියලා දන්නේ. ඒ හැර වෙන දෙයක් අපි දන්නේ. එහෙනම් ඉස්සෙල්ලම W දෙක අපි දන්නේ ඒ වගේම හොයාගන්න ඕනේ. හරි. එතකොට W එක කියලා කියන්නේ මෙන්න මේ සිලින්ඩරයේ බර. එතකොට අපි දන්නවා කලින් අපි හෙව්වා. අපි දැන් කලින් විස්තර කරා ඒකක පරිමාවක ස්කන්ධය රෝ කියලා අපි ගන්නවා මේ ගාන පුරාවට. එතකොට මේ සිලින්ඩරය ගත්තොත් ඒ සිලින්ඩරයටත් අපිට පුළුවන් ඒකක පරිමාවක ස්කන්ධය රෝ කියලා ගන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? සිලින්ඩරයේට ඒකක පරිමාවක ස්කන්ධය රෝ නිසා සිලින්ඩරයේ පරිමාව වෙනවා. හරිද? මම මේ සිලින්ඩරේ බර ගන්න විදිය කියන්නේ. සිලින්ඩරයේ පරිමාව වෙනවා. හරිද? සිලින්ඩරයේ පරිමාව වෙනවා. හොයලා රෝ වලින් ගුණ කරොත් මොකද වෙන්නේ? සිලින්ඩරේ බර ලැබෙනවනේ. ඒකක පරිමාවකට රෝ නම් පරිමාව ඒකක එකක් වෙනකොට රෝ නම් මේ පරිමාවට අපිට ස්කන්ධය කොච්චරක්ද කියලා තමයි අපි බලන්නේ. එහෙනම් W එක ගමු. W එක කියලා කියන්නේ phi a වර්ග phi r වර්ග h නේ සාමාන්‍යව ගන්න සිලින්ඩර් එක. එහෙනම් phi a වර්ග L. මේ තියෙන සිලින්ඩරේ පරිමාව ස්කන්ධය වෙන්නේ මේක රෝ වලින් ගුණ කරලා. අපිට ඕනේ බර. එහෙනම් G වලින් ගුණ කරන්න. අපිට දැන් පැහැදිලි සිලින්ඩරේ බර ලබා ගන්න විදිය. ඒ වගේම මොකක්ද වෙනද? W2 කියලා කියන්නේ ඝන අර්ධගෝලයේ බර තමයි W2 කියලා කියන්නේ. එතකොට දැන් ඔය ඝන අර්ධගෝලයක ගත්ත පරිමාවක් තියෙනවනේ. අර්ධගෝලයක පරිමාව හොයන්න කලින් අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ? ගෝලයක පරිමාව වෙන්නේ. ගෝලයක පරිමාව ගන්නෙ අරය A වුණ අපි හිතමු අරය A වුණ ගෝලයක් තියෙනවා කියලා. අරය A වුණ ගෝලයක පරිමාව වෙන්නේ 3න් 4යි phi a ගන්න. එහෙනම් අරය A වුණ ඝන අර්ධගෝලයක පරිමාව වෙන්නේ ඝන නෙමෙයි අර්ධගෝලයක පරිමාව. හරි? අර්ධගෝලයක පරිමාව වෙන්නේ 3න් 2යි phi a ගන්න. හරි? ඒ පරිමාව ඒකක පරිමාවක ස්කන්ධයෙන් ගුණ කරා නම් අපිට ලැබෙනවා ඒකේ රෝ වලින් ගුණ කරා නම් අපිට ලැබෙනවා ඒ ඝන අර්ධගෝලයේ ස්කන්ධ. G වලින් ගුණ කරාම එයාගේ බර ලබා ගන්න පුළුවන්. එතකොට පැහැදිලිව W එක දන්නවා දැන් W දෙක දන්නවා W මේ L දන්නවා A දන්නවා ඒ අගයන්ට ඔක්කොම දන්නවා. අපි ඒතකොට අපින් දාගත්තේ රෝ විතරයි. හරි? අපි බලමු රෝ වලට මොකද ඉස්සරහ පියවරද එන්නේ කියලා. රෝ කියන එක අයින් වෙලා යනවා. හරි? බලමු W එකට ආදේශ කරමු. phi a ඝන L rho G ඝන W දෙක. 3න් 2යි phi a ඝන එන්නේ. x bar සමාන. මොකට සමාන වෙන්නේ? W එක වතාවක් L බෙදීම දෙක. phi a වර්ග L rho G වතාවක් L බෙදීම දෙක. ඊට W දෙක වතාවක් 3 j බෙදීම 8. 3න් 2යි phi a ඝන rho G. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට ඕන මේක සුළු කරගන්න. x බා උක්ත කරගන්න ඕනේ. ඒකට තමයි සංයුක්ත වස්තු විකෘත කෙනෙක්ගේ කණ්ඩායමක් අපිට ලැබෙන්නේ. phi a වර්ග rho G පිට ගමු. phi a වර්ග rho G. ඒක අපිට ගන්න වෙන මෙතනට 3න් 2යි a ධන L x බා සමානයි මෙතනත් මොකද වෙන්නේ? phi පොදුයි rho G පොදු වෙනවා. මෙතන 3ට 3 කැපිලා ගිහලා මෙතන 4ක් එකතු කරනවා. මෙතන එන්නේ phi a වර්ග rho G වරහන් ඇතුළේ L වර්ග බෙදීම 2 ඍණ මෙතන එන්නේ a වර්ග බෙදීම 4. හරිද? ඒක පැහැදිලි. ඒක දැන් පැහැදිලි කොහොමද අපි මේක ගත්තේ කියලා. ඊළඟට අපෙන් අහන්නේ x බව වලගේ. x බව ගමු. phi a වර්ග rho G කියන එක අයින් කරලා දාන්න පුළුවන්. phi a වර්ග rho G. හරි? එතකොට මේක සුළු කරමු ඉස්සෙල්ලා. 3න් 2යි a නේ 2යි a දන 3යි L බෙදීම 3.
හරි මෙතන එන්නේ පොදු හරය ගත්තොත් 2l වර්ග ඍණ a වර්ග බෙදීම 4යි. එහෙනම් අපි මෙතනින් x බව උත්තර කරමු. 4ෙන් 3යි. 2l වර්ග ඍණ a වර්ග බෙදීම 2යි එතන 3යි. හරිද? මේ තියෙන්නේ අපි අර හොදාගත්තු සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ x ඛණ්ඩාංක. ඒතර අපි y ඛණ්ඩාංකයක් හොයන්න දෙයක් නැහැ. අපි දන්නවා කලින්ම ලිව්වා සම්මිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටන්නේ. ඒ නිසා මෙයා ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත තියෙන්නේ. ඒ නිසා අපි අර කලින් හොයාගත්ත මෙන්න මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ විදිහට මේ වස්තුව ගත්තේ. මේ ගුරුත්ව කේන්ද්‍රය ගන්න ගත්තේ මෙතන ඉඳන්. එතන තමයි ගත්තේ. එතන මේක අපි x. මේක y කියලා ගත්තා. මේක x කියලා ගත්තා. එතකොට අපිට ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ කොතනද? මෙතන ඉඳන් දැන් බලන්න. මෙන්න මේ ලක්ෂයේ ඉඳන් 2l වර්ග ඍණ a වර්ග බෙදීම 2යි ඉඳන් 3l දුර බිඳුවේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් මෙතන l වර්ග කියන්නේ ධනාගයක්. එතකොට අපිට ගන්න පුළුවන් මේ වගේ තැනකින් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට 2l වර්ග කියන එක a වර්ගයට වඩා විශාලයි නම් මෙයා කියන්නේ එකට විශාලයි නම් අපිට මෙන්න මේ වගේ තැනකින් තියෙනවා කියලා ගන්න පුළුවන්. හරිද? හැබැයි ඒක පිළිබඳව අපිට අදහසක් දීලා නැහැ. නමුත් අපි එහෙම හිතලා තමයි මම ලකුණු කරන්නේ. හරි? ඒ නිසා මම මෙතන ගන්නවා ගුරුත්ව කේන්ද්‍රය ඛණ්ඩාංක x bar බිඳුව. හරි? x bar කියලා කියන්නේ එතකොට මෙයා. අපිට කියනවා මෙන්න මේ වස්තුවේ මෙන්න මේ වක්‍රාකාර කොටස තියෙන තලයක් මත. මෙන්න මේ විදිහට. එතකොට මේ තලය මත මෙන්න මේ විදිහට තියෙනවා. හරි? එතකොට මෙන්න මේ ආගට තියෙනවා. මේ තියෙන සිලින්ඩරය. මේ තියෙන මේ වස්තුව. සංයුක්ත වස්තුව. දැන් මෙයා මෙහෙම තිබ්බත් එහෙම නැත්නම් අපි හිතමු මේ වගේ තියනවා කියලා. අක්ෂය සිරස්ස. අක්ෂය සිරස්ස තියෙනවා. හරි? එතන අක්ෂය සිරස්ස තියෙනවා. මෙයාගේ අක්ෂය සිරස්ස තියෙනවා. හරි? දැන් මෙතන අක්ෂයට දාන තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම තියෙනවා. මේ ආකාර. ඔන්න ඒ වගේ. මෙන්න මේ අපි දැන් මෙහෙම තිබ්බත් මෙයා සමතුලිතයි. මෙහෙම තිබ්බත් සමතුලිතයි. ඒ කියන්නේ සමතුලිතය කියන්නේ මෙයා පෙරලෙන්නේ නැහැ කියන එක. එයාගේ බල ක්‍රියා කරනවා දැන්. බල සමතුලිතව ක්‍රියා කරනවා නෙමෙයි කියන්නේ. අන්න ඒ වගේ සමතුලිතව තියෙන නම් මොකද්ද තියෙන අවශ්‍යතාවය මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිටීම තුළ පැහැදිලි කරන්න යන්නේ. හරි? එතකොට අපිට තේරෙනවා මෙන්න මේ වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මෙයා මෙන්න මේ පෘෂ්ඨයත් එක්කනේ ඉන්නේ. මේ පෘෂ්ඨය මත තියෙන්නේ. එතකොට මේ තියෙන වක්‍රාකාර කොටසට පෘෂ්ඨයට ලම්බකව තමයි ප්‍රතික්‍රියාව යන්නේ. එතකොට මෙයාගේ ඇති කරන ප්‍රතික්‍රියාව මේ වස්තු මත ඇති කරන ප්‍රතික්‍රියාව මේක ලම්බකව ලකුණු කරන්න වෙන්නේ. ඒක ලම්බකව ලකුණු කරන ඕනෑම බලයක් මොකද වෙන්නේ? අර්ධ ගෝලයක වුණත් ගෝලයක වුණත් කේන්ද්‍රය හරහා යන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ බලය කේන්ද්‍රය හරහා යනවා. හරිද? ඒක හරි. එතකොට මෙයා බල දෙකක් ආධාරයෙන් සමතුලිතව තියෙනවා නම් ඒ මෙන්න මේ ආර බලය සහ මෙයාගේ බර ක්‍රියා කරන රේඛාව ඒක රේඛියුන් නැත්නම් මොකද වෙන්නේ? දැන් මේ බර ක්‍රියා කරන රේඛාව අනිවාර්යයෙන් මෙන්න මේ අක්ෂය ඔස්සේ කිසිම තැනක තියෙන්නේ. අපි ඒකනේ මේ කලින් කියුනේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන බර ක්‍රියා කරන ස්ථානය. ඒතකොට බර ක්‍රියා කරන ලක්ෂය තියෙන්නේ මෙන්න මේ අක්ෂය ඔස්සේ කිසියම් පිහිටීමක. දැන් එතකොට ප්‍රතික්‍රියාව යන්නේ මෙතන. හරිද? කේන්ද්‍රය ඔස්සේ යනවා. එතකොට බර ක්‍රියා කරන ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ක්‍රියා රේඛාව මෙන්න මේ අක්ෂය මත ඕනම තැනක තියෙන්න පුළුවන්. නමුත් මෙහෙම මෙන්න මේ ආකාරයේ ඕනෑම පිටුමක සමතුලිතව තියෙනවා නම් අන්න ඒ ක්‍රියා රේඛාව මෙන්න මේ කේන්ද්‍රය හරහාම ලකුණු කරන්න අපිට සිද්ධ වෙනවා. හරිද? ඒකට හේතුව තමයි දැන් මෙයා මෙතනින්ම ලකුණු කරොත් මොකද වෙන්නේ? හිතන්න මෙන්න මේ විදිහේ ලකුණු කරා කියලා. මෙයා හදනවා මේ අතර යුග්මයක්. එතකොට මේක පෙරලෙන්න ගන්නවා. ඒ නිසා තමයි මම මේක පැහැදිලිව කිව්වේ. අනිවාර්යයෙන්ම ක්‍රියා රේඛාව මේ ආකාරයේ තියෙනවනේ මෙයා සමතුලිතව තියෙනවා නම්. හරි? මේක බැලුවා. එතකොට මෙයා ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව කේන්ද්‍රය හරහා. අද ලම්බකයි. ඒක බර ක්‍රියා කරන්නේ මේක. W. එතකොට මෙහෙම තිබ්බත් අපි දන්නවා ඕනෑම පිටුමක සමතුලිත වෙනවා නම් මෙහෙම තිබ්බත් එයාගේ ආකාරය ඔබ තමයි තියෙන්නේ. හරිද? වෙනස් වෙන්නේ. දැන් මෙහෙම තිබ්බත් එයාව සමතුලිතයි කියලා කියනවා. දැන් මේ දින එකම වස්තුව මේ විදිහට තිබ්බත් එයා සමතුලිතව ඉන්නවා. ඒක එහෙමම ඉන්නවා. මෙහෙම තිබ්බත් එහෙමම ඉන්නවා. මේ විදිහට තිබ්බත් ඒ විදිහටම තියෙනවා. හරිද? අන්න ඒක තමයි පැහැදිලි කරන්නේ ඕනෑම පිටුමක සමතුලිතතාවය කියලා. හරි? එතකොට මෙතනින් ඇති කරන ප්‍රතික්‍රියාව අපි R කියලා ගමු. එතකොට මෙන්න මේ වස්තුවේ සම්පූර්ණ බර ක්‍රියා කරන තැන මේ වගේ තැනකින් ගත්තොත් මොකද වෙන්නේ?
මේ වගේ තරකින් බර ක්‍රියා කරන කියලා ගත්තම මොකද වෙන්නේ? මේ ඇතුළ හදනවනේ යුග්මයක්. ඒ නිසා එහෙම පිළිගන්න විදියක් නැහැ. එහෙම තිබ්බොත් මෙයා වැටෙනවා. හරිද? ඒ නිසා අපි මේක ගමු. මේ ලක්ෂ්‍ය ඔස්සේම යන්න ඕන කියලා. හරි. ඒතරට පැහැදිලි ඕනෑම පිළිතුමක වස්තුවක් සමතුලිතව තියෙනවා නම් මොකද වෙන්නේ? ඕනෑම පිළිතුමක වස්තුවක් සමතුලිතව තියෙනවා නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය මොකද පිටන්න ඕනේ? ගුරුත්ව කේන්ද්‍රය පිටන්න ඕනේ. මෙන්න මේ ලක්ෂ්‍යයම තමයි. හරි. ඕනෑම පිළිතුමක මේ වස්තුව සමතුලිතව තියෙනවා නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිටන්න ඕනේ. මෙන්න මේ කේන්ද්‍රයමයි. ඒක පැහැදිලිනේ. ගුරුත්ව කේන්ද්‍රය පිටන්න ඕන කේන්ද්‍රයමයි. හරි. අර්ධගෝලයේ කේන්ද්‍රයමයි. ඒ නිසා අපිට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අහනවා නම් අපි දන්නවා දැන් x බාර් බිඳුවට සමාන කරන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තියෙන x බාර් සමාන බිඳුවේ. හරි. ඒ x අක්ෂය ඔස්සේ ගුරුත්ව කේන්ද්‍රය බලුවොත් x බාර් බිඳුවේ තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තියෙන්නේ. x බාර් සමාන බිඳුව. හරි. ඒක අපෙන් යම් සම්බන්ධයක් ඔප්පු කරන්න කියනවා අපි බලමු. අපිට පැහැදිලි x භාගයගේ බිඳුවට සමාන වුණොත් තමයි ආයේ ගුරුත්ව කේන්ද්‍රය මේ විදිහට පිහිටන්නේ. හරිද? x භාගයගේ බිඳුවට සමාන වුණොත් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය සහ එයාගේ බර ක්‍රියා කරන ලක්ෂණය නැත්නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය සහ මෙන්න මේ ප්‍රතික්‍රියාව ඒකරේඛීය වෙන්නේ x භා බිඳුව වුණොත්. ඒ නිසා අපිට එතනින් සම්බන්ධයක් ගන්න පුළුවන්. L සහ A අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙයා ඕනෑම පිටුමක සමතුලිතව තියෙනවා නම් මෙන්න මේ L A අතර සම්බන්ධයක් ගන්න පුළුවන් මේ විදිහට. x භා බිඳුවට සමාන කරන්න. හරි? x භාව බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන වෙනවනේ. මේ වගේ ඕනෑම පිටුමක මෙයා සමතුලිතව තියෙනවා නම් අනිවාර්යයෙන් x භාව වලගේ බිඳුවට සමානයි. එහෙනම් මොකද වෙන්නේ? 4න් 3 වතාවක් 2l වර්ග ඍණ a වර්ග බෙදීම 2a ද 3i. ඔක සමාන බිඳුවට හරස් තුන කරලා 2l වර්ග ඍණ a වර්ග සමාන බිඳුවයි. එහෙනම් 2l වර්ග සමාන a වර්ග L වර්ග සමාන A වර්ග බෙදීම 2 නේද? L කියලා කියන්නේ A බෙදීම මූල 2. හරිද? එතකොට ඕනෑම පිහිටීමක සමතුලිතව තියෙන අවස්ථාවය මොකද? අවස්ථාවේ තමයි ඕනෑම පිහිටීමක මේ වස්තුව සමතුලිතව තියෙන නම් මෙන්න මේ සිලින්ඩරයේ L කියන අගය එහෙම නැත්නම් සිලින්ඩරයේ උස A බෙදීම මූල 2ට අර A බෙදීම මූල 2ට සමාන වෙන්න ඕනේ. මෙන්න මේ වස්තුව මේ ආකාරයට මේ ඕනෑම පිහිටීමක සමතුලිතව තියෙන නම්. හරිද? ඒක තමයි මම මෙතනින් ඔප්පු කරන්නේ.